අයිබුවන් ඕගොල්ලෝ දැම් බලන්නේ පදාර්ථය විකිරණය දෙවනි කොටසේ මං කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධ කොටසයි ඔගොලු දැන් ඔගොලු අපිතක සම්බන්ධලදින්න ඒක බලන්න අපි මේකෙති කතා කරනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කොහොමද අපේ ඒලවල් සිලිබස් එකේ ඇවිල්ල තියෙන ඒ වගේ ප්‍රශ්නවලට උත්තර බඳින්න කොහොමද ඒ වගේම ප්‍රධාන වශයෙන් ගොලු කතා මේකදී කතා කරන අපි න්‍යෂ්ටික විකණ්ඩන හා විලේන ප්‍රතික්‍රියා ගැන මම සාමාන්‍යයෙන් පදාර්ථ විකිරණක මුල් හරේ තියන්නේ ස්ටෙෆාන් නියමය වීන්ගේ විස්ථාපන නියමය ඒ ඇර මම අර එකේ අග කොටස් විකිරණය සහ මේ වගේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධව මුලින් කතා කරලා අන්තිමට අර වගේ කොටස් කතා කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද ගොඩක් මේ පාර එලෙවල් කරන්න ඉන්න බොහෝ දෙනාට හමු නොවෙන්නේ ඒ වගේ ප්‍රශ්න සම්බන්ධ මේ දේවල් ඒව තමයි පැන නගින්නේ ඒ වගේ ප්‍රශ්න. මොකද ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාට ඕගොල්ලන්ට හොයාගන්න බැරි වෙන්නේ. අපි ගියොත් වීඩියෝ එකට මුලින්ම අපි කතා කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ಜಾති දෙකක්. ඉංග්‍රීසි මීඩියම් කට්ටියටත් මේක බලන්න මම ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්නම්. අපි ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදනවා. න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියා අපි ඒවට ඉංග්ලිෂ් වලින් නම් කියන්නේ නියුක්ලියර් ෆිෂන් රියැක්ෂන්ස් කියලා. ඒකෙදි වෙන්නේ ලොකු පරමාණුවක් තියෙනවා අස්ථායි උදාහරණයක් විදිහට යුරේනියම් වගේ මේ පරමාණුව මොකක් හරි තව එක්කෙනෙක් එක්ක ප්‍රහාරණය වෙද්දී ඒ කියන්නේ නැත්තම් ඝට්ටණය වෙද්දී මේ වගේ ඒවට ගම්‍යතා සංස්ථිතිය දාන්න පුළුවන් කියලාත් මතක තියාගන්න. මේක කොටස් කිහිපයකට කැඩෙනවා. ඒ වගේ එකක් ලොකු එකක් ස්ථායි ලොකු අස්ථායි න්‍යෂ්ටියක් ස්ථායි න්‍යෂ්ටි කිහිපයක් බවට වෙන්වීම තමයි න්‍යෂ්ටික විකණ්ඩනය කියලා කියන්නේ. ඊළාට දෙවෙනි කොටසේදී මම කතා කරනවා න්‍යෂ්ටික විලයනය ගැන. න්‍යෂ්ටික විලයනයේදී ඒක ඉංග්‍රීසි වලින් අපි කිව්වොත් ඒකට කියනවා නියුක්ලියර් ෆියුෂන් කියලා. නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් කියලා කියනවා. නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන්ස් මේ වගේ ඒවා වල වෙන්නේ යම්කිසි පරමාණු දෙකක් ඒ කියන්නේ ඇටම්ස් දෙකක් එකතු වෙලා ඒක තනි ඇටම් එකක් බවට පත් වෙනවා. ඒකෙදි ශක්තිය නිදහස් වෙනවා. හරි මේ ප්‍රතික්‍රියා දෙකේදීම ශක්තිය නිදහස් වෙනවා. මේ ශක්තිය නිදහස් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් ඒකට දෙන උත්තරය තමයි අපි දන්නවා ඩෝල්ටන්ගේ පරමාණුවාදයේ තියෙන්නේ ස්කන්ධය තව ස්කන්ධයක් බවට මේ වෙන්නේ නැහැ කියලා. පරිවර්තන වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අයින්ස්ටයින්ගේ E සමාන mc වර්ගයේ මේ සමීකරණයෙන් අපිට කියනවා ශක්තිය කියන්නේ ඇත්තටම පදාර්ථයෙන් ජනනය වෙන කොටසක් වෙන්නත් පුළුවන්. ඒකට පදාර්ථය යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙද්දී ස්කන්ධ හානියක් වෙනවා නම් ඉංග්‍රීසි වලින් කියනවා නම් mass loss එකක් වෙනවා නම් අනිවාර්යෙන් එතන ඒක ශක්තිය බවට පරිවර්තනය වීමක් තියෙනවා. ඒ නිසා අපි මේ පාඩමේදී E සමාන mc වර්ගය කියන සමීකරණය භාවිතා කරනවා. මෙතන ඩෙල්ටා m කියලා අපි ගන්නවා. ඩෙල්ටා m කියලා කියන්නේ මෙන්න මේ වෙන ස්කන්ධහානිය. ස්කන්ධහානිය ශක්තිය බවට පරිවර්තනය වීම තමයි මේ ප්‍රතික්‍රියාවලදී කතා කරන්නේ. එතකොට ෆියුෂන් රියැක්ෂන් එකකදී නැත්තම් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේදී දෙන්නෙක් එකතු වෙලා එක පරමාණුවක් බවට පත් වෙනවා. න්‍යෂ්ටික විකණ්ඩනයකදී පරමාණු අස්ථායි විශාල පරමාණුවක් කුඩා කොටස් වලට කැඩිලා යනවා. ඒක තමයි වෙන්නේ. මේකෙදී අපි කතා කරන ඉතාම විශේෂම දේ තමයි AMU එකක් නැත්තම් පරමාණුක ස්කන්ධ ඒකකයක් කියන්නේ මොකද්ද කියන එක. මොකද අපි ගණනය කිරීමේදී ස්කන්ධ හානියක් වෙනවා නම් ඒ ස්කන්ධ හානිය ගණනය කරන ප්‍රතික්‍රියාවේ දෙපස ස්කන්ධයක්ම ඉන්න ඕනේ. ඊට පස්සේ අපි ස්කන්ධ වෙනස කොච්චරද කියලා ගණනය කරනවා. ඒකෙදී අපි ස්කන්ධයන් ගණනය කරන්නේ පරමාණු වල
පරමාණුක ස්කන්ධ ඒකකය නොහොත් ඇටමික් මෑස් යුනිට් නැත්නම් AMU කියන එක නැත්නම් ඔයගොල්ලෝ U කියලා දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. එතකොට මේ AMU එකක් කියලා කියන්නේ 12C6 කියන ඔයගොල්ලෝ දන්නවා මේක ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ O level වලත් ඉගෙනගෙන තිනවා. මේක 12C6 කාබන් පරමාණු සමස්ථානිකයේ ස්කන්ධෙන් 12න් එකක් තමයි අපි සාමාන්‍යයෙන් AMU එකක් කියලා කියන්නේ. ඒ වගේම මේකෙදී අවශ්‍ය වෙන අනිත් දේවල් තමයි මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ. ඔක ගොඩක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් MCQ වල ගොඩක් වෙලාට අහනවා. මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක කියන්නේ මොකක් මනින ඒකකයේද කියලා. ඒතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් භාවිතා කරලා අපිට ශක්තිය මනින්න පුළුවන්. ඇත්තටම මේක එන්නේ අපි ස්ථිති විද්‍යුතය ඉගෙන ගන්න ආරෝපණය වැඩි කිරීම වෝල්ටීයතාවය කියන ගුණිතයෙන් තමයි මේක පැනනගින්. අපි දන්නවා ඒක සමානයි ශක්තිය. එහෙනම් ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් යනු ශක්තියට සමානයි. ශක්තිය ඒකක වලට සමාන ඒකකයක් තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකේ අගය අපි ජූල් වලට පරිවර්තනය කරොත් ඇත්තටම මේක එක ඉලෙක්ට්‍රෝන එක ගැබ් වෙලා තියෙන ශක්තිය යම්කිසි එකයි වෝල්ට් විභවාන්තරයක් අතර ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ජනනය වෙන ශක්තිය තමයි ඒක සමාන 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් බවට පත් වෙනවා. 1.6 වැඩි කිරීම 10 ඍණ 19 ජූල්. එතකොට අපි එකයි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ ඒ වගේ 10 බල 6 ගුණයක්. එතකොට ඒක සමාන වෙනවා 1.6 වැඩි කිරීම 10 ඍණ 13ක් බවට ජූල් වලින්. අපි දැන් න්‍යෂ්ටික විකණ්ඩනය ගැන කතා කරොත් අපිට හයිඩ්‍රජන් මේ බෝම්බේ සිදුවන ප්‍රතික්‍රියාව අපිට ගන්න පුළුවන්. කියන්නේ න්‍යෂ්ටික බෝම්බේ සිදුවන ප්‍රතික්‍රියාව අපිට සලකන්න පුළුවන්. එතකොට න්‍යෂ්ටික විකණ්ඩනයේදී යුරේනියම් කියන පරමාණුව ගොඩක් අස්ථායි පරමාණුවක්. හරි? අපිට පුළුවන් මේ දැන් අපි න්‍යෂ්ටික විකණ්ඩනයේදී අපේ බලාපොරොත්තුව තමයි අස්ථායි පරමාණුවක් එයාව ස්ථායි පරමාණු බවට පත් කරන්න මොකක් හරි නියුට්‍රෝනයක් වගේ එකකින් පහර දීලා. එතකොට ඒක තමයි මෙතනදී අපි කරන්න උත්සාහ කරන්නේ. එතකොට යුරේනියම් 235 කියන පරමාණුවට අපි නියුට්‍රෝනයක් ගිහිල්ලා වැද්දුවම ඒක බේරියම් පරමාණුවටත් ක්‍රිප්ටන් පරමාණුවක් බවට පත් වෙනවා. ඒවා ස්ථායි පරමාණු. එතකොට ඒකෙන් ඒවා කියන්නේ ඒවා වලින් විකිරණය පිට කරන්නත් පුළුවන්. විකිරණය පිට කරනවා නම් බොහෝ පරමාණු අස්ථායි. එතකොට දැනට අපි ඒක ස්ථායි අවස්ථාව කියනවා කියලා සැලකමු. එතකොට මේ අවස්ථාවේදී නියුට්‍රෝන 3ක් පිට වෙනවා. එතකොට මේ සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක වෙන්නේ මෙන්න මේ අන්තිමට පිට වෙන නියුට්‍රෝන 3 එකතු වෙලා ගිහිල්ලා තව යුරේනියම් පරමාණු 3කට පහර දෙනවා. එහෙම පහර දුන්නම ඒකෙන් දිගින් දිගටම යුරේනියම් පරමාණු පහර දීමකට ලක් වෙලා යම්කිසි ශක්තියක් ජනනය වෙනවා. ඒ ශක්තිය ජනනය වෙන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ යම්කිසි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙනකොට හැමතිස්සෙම ස්කන්ධය හානි වෙනවා. ඒ ස්කන්ධ හානිය ශක්තිය බවට පරිවර්තනය වෙලා තමයි අපිට මේ ප්‍රතික්‍රියාවේ ශක්තිය උත්පාදනය වෙන්නේ. එතකොට දැන් මේ න්‍යෂ්ටික බලාගාරයක වෙන ප්‍රතික්‍රියාව තමයි මේ. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ජනනය වෙන නියුට්‍රෝන ටික ගිහිල්ලා ආයෙත් යුරේනියම් පරමාණුවකට වද්දලා ආයෙත් ඒකෙන් තව යුරේනියම් පරමාණුවකට වද්දලා ඒ වගේ දාමයක් ඔස්සේ තමයි මේක සිදුවන්නේ. ඒකින්ද අපි මේකට කියනවා දාම ප්‍රතික්‍රියාව කියලා. කියන්නේ එක නියුට්‍රෝනයක් ගිහලා එක යුරේනියම් පරමාණුවකට ගිහිල්ලා ඝට්ටණය වුණා මේකෙන් නියුට්‍රෝන 3කුත් ඒ එක නියුට්‍රෝන එකකින් තවත් නියුට්‍රෝන 3කුත් ඒ විදිහට සෑහෙන දාමයක් ඔස්සේ මේ ප්‍රතික්‍රියාව සිදු වෙමින් දිගින් දිගටම යනවා. එතකොට මොකද වෙන්නේ? යුරේනියම් පරමාණු ඝට්ටණය ලක් වෙලා ඒවා බේරියම් හා ක්‍රිප්ටෝන් බවට පත් වෙලා ඒ ප්‍රතික්‍රියාවේදී එක ප්‍රතික්‍රියාවකදී ස්කන්ධ හානියක් වෙනවා. ඒ වගේ ස්කන්ධ හානි ගොඩක් වෙනවා. ඒකින්ද ලොකු ශක්තියක් මේකදී ජනනය වෙනවා. ඒක තමයි න්‍යෂ්ටික බෝම්බයක සිදුවන්නේ. එතකොට මේක න්‍යෂ්ටික බලාගාරවලත් මේ විදිහට වෙනවා. හැබැයි න්‍යෂ්ටික බලාගාරයක මේ සිදුවන ප්‍රතික්‍රියාව
බෝරෝන් දඩු වලින් පාලනය කරන්න පුළුවන්. මොකද බෝරෝන් දඩු වලට පුළුවන් නියුට්‍රෝන අවශෝෂණය කරගන්න. එතකොට වැඩිපුර එන නියුට්‍රෝන දාම ප්‍රතික්‍රියාවක් වගේ දිගින් දිගටම ඉස්සරහට යන්නේ නැහැ. නියුට්‍රෝන මොකද වෙන්නේ? මේ සීමා වෙනවා. මොකද බෝරෝන් දඩු ඒවා අවශෝෂණය කරන හින්දා. අපි බලමු මේ න්‍යෂ්ටික විකණ්ඩනයේදී කොහොමද අපි මේ පරමාණු ඒකක ඉස්සෙල්ලා කතා කරපු ඇටොමික් මාස් යුනිට් එක කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. දැන් අපි මම යටින් පෙන්වලා තිනවා අර ප්‍රතික්‍රියාවේ ස්කන්ධයන් U අගය ඔස්සේ මම නියෝජනය කරලා තිනවා. U කියලා කියන්නේ පරමාණු ස්කන්ධ ඒකකය කියන එක. එතකොට නියුට්‍රෝන එක පරමාණු ස්කන්ධ ඒකක කියන්නේ මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති. නියුට්‍රෝන එක ස්කන්ධ ඒකකේ 1.0.0.665 U. එතකොට ඒක පරමාණුක ස්කන්ධ ඒකක වලින් ප්‍රකාශ කරොත් නියුට්‍රෝන ස්කන්ධය එහෙම තමයි තියෙන්නේ. යුරේනියම් පරමාණුව 235.039.3.0 U කියන එක තමයි යුරේනියම් පරමාණුවේ ස්කන්ධ ඒකකය. බේරියම් වල 140.91441 U. ක්‍රිප්ටන් වල 92.9226155 U. ඊට පස්සේ මෙතන නියුට්‍රෝන 3ක් පිට වෙන හින්දා මම නියුට්‍රෝනේ ස්කන්ධ ඒකකයේ අගේ කලින් ප්‍රකාශ කරා මේක එතන තියෙනවා. මේ වගේ 3ක් පිට වෙන හින්දා ඒක 3ෙන් ගුණ කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් හිතනවා ඇති මෙච්චර මේ දිගට මොකද මේක දශම ස්ථාන දෙන්නේ කියලා. මොකද මේක එකට හේතුව තමයි මේක ගොඩාක් ස්කන්ධයෙන් ගත්තම මේ දශම ස්ථාන 6ක් වෙනකන් මේ කියන්න ඕනේ. මොකද මේකේ ස්කන්ධ හානියෙන් පොඩි වෙනසක් වුණා ශක්තියට ඒක ලොකුවට බලපෑමක් ඇති කරන හින්දා. ඒක කොහොමද ලොකුවට බලපෑම ඇති කරන්නේ කියලා මම තව ටිකකින් කතා කරන්න. එතකොට අපි කරන්නේ මේ පැත්තේ ස්කන්ධය එකතු කරනවා. ස්කන්ධ ඒකක වලින්. එතකොට මොකද ස්කන්ධ ඒකක වලින් එකතු කරාම අපිට ලේසි ඒක ප්‍රකාශ කරන්න. එතකොට ඒක එනවා 236.043.933.0 U කියලා. ඊට පස්සේ මේ පැත්තේ ස්කන්ධ ඒකක එකතු කරාම අපිට එනවා 235.866.562 U කියලා. මෙතන අගයන් මෙතන දෙක තියෙන්නේ. මෙතන U පටන් ගන්නවා. ඒක මේ පඩලව ගන්න එපා. එතකොට ස්කන්ධ දෙකේ අන්තරය ස්කන්ධ හානිය අපි ගත්තොත් අන්තිමට මෙන්න මෙච්චරක ස්කන්ධ හානියක් වෙලා තිනවා 0.816.033 U කියන ස්කන්ධ හානියක් වෙලා තිනවා. ඒ කියන්නේ යුරේනියම් බේරියම් හා ක්‍රිප්ටන් බවට පත් වෙද්දී මෙච්චර ප්‍රමාණයක ස්කන්ධ හානියක් වෙලා තිනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට මේ ස්කන්ධ හානිය තමයි අන්තිමට ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. අපි ඒක ශක්තිය බවට පරිවර්තනය කරන්න අපිට E = mc වර්ගය දාලා අපි ඒක පරිවර්තනය කරන්න ඕනේ ශක්තිය බවට. එතකොට මේ ඩෙල්ටා m කියන්නේ මේ ආපු අගේ මේ ඩෙල්ටා m වගේ අපිට පුළුවන් කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරන්න. මෙන්න මේක මොකද වෙන්නේ? අපි මේක වැඩි කරන්න ඕනේ 1 AMU එකකින් නැත්තම් 1 ස්කන්ධ පරමාණු ස්කන්ධ ඒකකේ පරමාණු ස්කන්ධ ඒකකයක් 1 AMU එකක් සාමාන්‍යයෙන් අපි ගත්තම ඒක සමාන වෙනවා 1.66 වැඩි කිරීම 10 ඍණ 27 කිලෝග්‍රෑම් බවට. එතකොට අපි කරන්නේ මේ අගය ඒගෙන් ඒ ගානෙන් වැඩි කරනවා. එතකොට අපිට කිලෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා m එක 0.816 0.33 වැඩි කිරීම මේ 1.6 වැඩි කිරීම 6 වැඩි කිරීම 10 ඍණ 27න් තමයි අපිට ගන්න ඕනේ. එතකොට කිලෝග්‍රෑම් වලින් ඒ අගය එනවා. මෙතන අයින්ස්ටයින්ගේ සමීකරණේ දාන්නම අපිට පුළුවන් මේ ඒ ශක්තිය මේ ස්කන්ධ හානියට අදාළ ශක්තිය ගණනය කරන්න. ඒ ශක්තියට මේ C කියලා දාන පද මේ සමීකරණ C කියලා දාන පදේ එන්නේ ආලෝකයේ ප්‍රවේගය එක 3 වැඩි කිරීම 10/8යි ms එක ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. දැන් මේ න්‍යෂ්ටික විකණ්ඩනයකට මම ප්‍රතික්‍රියා වෙන විදිය කරේ. අපි බලමු කොහොමද මේක න්‍යෂ්ටික විලයනයකට සිදු කරන්නේ කියන එක අපි බලමු. දැන් ඕගොල්ලෝ හමුවේ තියෙන්නේ සූර්යාගේ අභ්‍යන්තරයේ සිදුවන න්‍යෂ්ටික විලයනයේ ප්‍රතික්‍රියාව. මම උඩින්ම දාලා තිනවා 1 AMU එකක් කියලා කියන්නේ නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකයක් කියන්නේ 1.66 වැඩි කිරීම 10 ඍණ 27 කිලෝග්‍රෑම් කියලා. ඒක අර්ථ දක්වීම ගැන කතා කරත් මම ඉස්සෙල්ලත් එක කිව්වද මතක් කරන්නම්.
12යි C6 සමස්ථානික ස්කන්ධෙන් 12න් එකක් තමයි 1යි AMU එකක් කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම න්‍යෂ්ටික විලේන ප්‍රතික්‍රියාවේදී වෙන්නේ නැත්නම් නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එක වෙන්නේ ඩියුටීරියම් කියන්නේ මෙයාට ඒ කියන්නේ 2යි H එක ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ප්‍රෝටෝනය නියුට්‍රෝනය තියෙන එක තමයි ඩියුටීරියම් කියලා කියන්නේ. ඊළඟ ත්‍රිටියම් ඉන්නවා. ත්‍රිටියම් කියලා කියන්නේ ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 2ක් සහිත හයිඩ්‍රජන් පරමාණු. මේවට කියනවා ඉංග්‍රීසි වලින් නම් කියනවා හෙවි හයිඩ්‍රජන් කියලා කියනවා. මේ ඕවට දැන් ඕ දෙක එකතු වෙලා හීලියම් පරමාණුවක් හැදෙන එක තමයි න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ. සූර්යාගේ අභ්‍යන්තරයේ වෙන්නේ ඒක. දැන් මේකෙදිත් ශක්තිය ජනනය වෙනවා. මේක විද්‍යාත්මක වශයෙන් කරන්න උත්සාහ දරලා තිනවා තරම් සාර්ථක වෙලා නැහැ. කෝල් ෆියුෂන් කියලා කියනවා මේක අපි පොළොවේ කරන්න හැදුවම කෝල් ෆියුෂන් කියලා කියන්නේ මේ නියුක්ලියර් ෆියුෂන් එකම නැත්තම් විලයන ප්‍රතික්‍රියාවම පාලිත තත්ත්වයට යටතේ සිදු කිරීම තමයි කෝල් ෆියුෂන් කියලා කියන්නේ. එතකොට හීලියම් පරමාණු 4 2 කියන එක ඒක හැදෙන්නේ ට්‍රිටියම් පරමාණුවයි ඩියුටීරියම් පරමාණුව එකතු වෙලා. මේකෙදී නියුට්‍රෝනයක් ජනනය වෙනවා වගේම අමතරව ශක්තිය ජනනය වෙනවා. අපි මේකට අර කරන ලද ගණනය කිරීම නැවත කරලා බලමු. එතකොට මම මේ පැත්තේ කොළ පාටින් දක්වලා තියෙන ස්කන්ධය ඩෙල්ටා M1 කියන එක මේ පැත්තේ ස්කන්ධය ඩෙල්ටා M2 කියන එක තමයි තියෙන්නේ. ඒක නිල් පාටින් දක්වලා තියෙන්නේ. එතකොට ඩෙල්ටා M1 මම ගණනය කරොත් මුලින්ම ඩියුටීරියම් ඉන්නවා. මම මෙතන දක්වලා තියෙනවා එයාගේ ස්කන්ධය කොච්චරද කියලා ඇටොමික් යුනිට් නැත්තම් පරමාණුක ස්කන්ධ ඒකකෙන් මම මේක පෙන්නලා තියෙනවා. ඒක 2.01යි 3.5යි 3 කියන අගය. මේ අගය ධන ට්‍රිටියම් වල ස්කන්ධ ඒකකයේ අගය. ඒ දෙක එකතු කරාම ඔයාලට එනවා 5.02යි 9.2යි U කියලා. මේ මොකක්ද එතකොට? මේ තියෙන්නේ ට්‍රිටියම් වලයි ඩියුටීරියම් වලයි ස්කන්ධ වල එකතුව. එතකොට මේ ස්කන්ධ එකතුව තමයි වම් පැත්තේ ස්කන්ධේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ පේනවා ඇති මම නිකන් මේක කලින් සඳහන් කරේ නෑ. ඔයගොල්ලෝ දැන් කියන්න ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියාවේ මෙතන තියෙන පරමාණුක අංකයි උඩ තියෙන ස්කන්ධ අංකයි සාමාන්‍යයෙන් තුලනය වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ කෙමිස්ට්‍රි වල ඔයගොල්ලෝ කරනවා. ඒක හින්දා මම මෙතන වැඩි සඳහන් කරන්නේ නෑ. එතකොට අපි දකුණු අත පැත්තේ තියෙන ස්කන්ධය ගත්තොත් එහෙම ඩෙල්ටා M2 නිල් පාට කොටස මෙතන හීලියම්ගේ ස්කන්ධය තමයි 4.01යි 5.04 කියලා කියන්නේ. නියුට්‍රෝන ස්කන්ධය අපි කලිනුත් කරා 1.0.865. මේ දෙක එකතු කරාම අපිට එනවා 5.01යි 0.171යි U කියලා. ඔයාලට පේනවද මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට කියන්නේ ඩියුටීරියම් වලිනුයි ට්‍රිටියම්ුයි එකතු වෙලා හීලියම් හැදෙනකොට යම්කිසි ස්කන්ධ හානියක් වෙලා තිනවා. ඒ අගය අපි ගණන් කරොත් මෙතන මම ගණන් කරලා තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති. මේ අගය 0.01යි 9.4යි 3.1යි U. එතකොට මෙන්න මේ අගය අපිට ඒක පරිවර්තනය කරන්න ඕනේ කිලෝග්‍රෑම් බවට. ඒක පරිවර්තනය කරන්නේ මේ ඩෙල්ටා M අගය අපි ගන්නවා මේ U කියලා ස්කන්ධ ඒකකයේ එන අගය ගන්නවා. ඒක 1.66 වැඩි කිරීම 10^27න් වැඩි කරනවා. කිලෝ ඒක එතකොට මේක කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. එතකොට ඒ කිලෝග්‍රෑම් අගය C වර්ගය නැත්නම් 3 වැඩි කිරීම 10 බල 8 වර්ගයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට ඔයාලට එනවා 2.9.3යි 10^12යි ජූල් කියලා. මේ තියෙන්නේ ඒකේ ශක්තිය ජූල් වලින්. ඒ වුණාට අපි දැන් මේක ප්‍රකාශ කරද්දී ශක්තිය මේකේ ගණන් වල ගොඩාක් එද්දී එන්නේ ඒක එක්කෝ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නැත්නම් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. එතකොට මේක අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෝල් කරන්න නම් මුලින් ඒක 1.6 වැඩි කිරීම 10^19න් බෙදන්න ඕනේ. ඒක තමයි මම රතු පාටෙන් පෙන්නලා තියෙන 1.6 වැඩි කිරීම 10^19 කියලා පෙන්නලා තියෙන. ඒකෙන් බෙදනවා. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන වෝල්ට් බවට පත් වෙනවා. ඊට පස්සේ මම මේක මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්න නම් මම කරන්නේ මේක 10/6න් බෙදෙනවා. එතකොට 18.14 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් බවට පත් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ගණනය කිරීම කරද්දී ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගන්න තියෙනවද මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගන්න තියෙනවද කියන එක මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් 2015 ආපු ගාන ගත්තොත් එimhe ඒක මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරද්දී ඒගොල්ලෝ දීලා තිනවා ඒක 1 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්යත් සමානයි. 1 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්යත් සමානයි 1.6 වැඩි කිරීම 10^13යි කියලා දීලා තිනවා ජූල්.
එතකොට ඒක ඔයගොල්ලන්ට දත්තයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක ප්‍රකාශ විද්‍යුතාචරණයේදීත් එනවා. ඒකින්ද මතක තියාගන්න ඒක ඉදිරි වීඩියෝ එකදී කරයි. හරි. අපි දැන් ප්‍රතික්‍රියා ටික දැන් න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මොනවද කියන ඒවා ටික අපි කරා. අපි බලමු 2015 ගානක් කරලා කොහොමද අපිට මේක ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. ඔව් අපි බලමු මේ 2015 10 වෙනි ප්‍රශ්නේ 2010 වෙනි ප්‍රශ්නේ B කොටස දෙවනි කොටසේ දෙවනි පත්‍රයේ රචනා ප්‍රශ්නයක් තමයි මම මේක කරන්නේ. ඒකේ කියනවා පළවෙනි එක B ඒ යටතේ අයින්ස්ටයින්ගේ ශක්ති සම්බන්ධතාවයේ භාවිතයෙන් පරමාණු ස්කන්ධයකක 1U තුල්‍ය ශක්තිය මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නිර්ණය කරන්න කියලා. ඒතර ඒගොල්ලෝ දීලා තිනවා ගෑන් වලට 1 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක සමාන 1.6 වැඩි කිරීම 10 ඍණ 13යි ජූල්. ඒක පරමාණු ස්කන්ධයක කියන්නේ 1.66 වැඩි කිරීම 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. ආලෝකයේ වේගය දීලා තිනවා 3 වැඩි කිරීම 10 බල 8යි ms ඍණ 1. එතකොට අපිට ඒ කියන්නේ මේකේ ස්කන්ධය කෙලින්ම පරමාණු ස්කන්ධයකක 1.6 වැඩි කිරීම 10 ඍණ 27 ගන්න කියලා කියන්නේ. එතකොට මෙගා ඉලෙක්ට්‍රෝන වලින් ගණනය කරන්න කියලාත් කියනවා. එතකොට E සමාන අපි දාමු ඩෙල්ටා m c වර්ගය. එතකොට ඩෙල්ටා m වශයෙන් අපිට ගන්න තියෙන්නේ 1.66 වැඩි කිරීම 10 ඍණ 27. මොකද එක පරමාණු ස්කන්ධයකකට මේගොල්ලෝ කියන්නේ. එතකොට මේක වැඩි කරන්න ඕනේ 9 වැඩි කිරීම 10 බල 16. ඒ කියන්නේ ආලෝක ප්‍රවේගයේ වර්ගය. හරි. මේක මම 9 වැඩි කිරීම 10 බල 16 කියලා ගන්නවා. මෙයාගේ කෙලින්ම එකෙන් ගුණ කරලා අපි මේක එන්නේ ජූල් වලින්. එතකොට අපි මේක 1.6 වැඩි කිරීම 10 ඍණ 13න් බෙදුවොත් මේක අපිට මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට මේ පරිවර්තන වෙනවා. ඒකට ඒක සමාන වෙනවා 933.7 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඒ කියන්නේ එක පරමාණු ස්කන්ධයකක ශක්තිය අපි මෙගා ඉලෙක්ට්‍රෝන වලින් නිර්ණය කරගත්තා. ඊළඟට දෙවැනි එක B නියුට්‍රෝනයක් අවශෝෂණය කළ විට 235 අණුදක යුරේනියම් න්‍යෂ්ටියක් විකණ්ඩනයේද භාජනය වේ. විකණ්ඩන විධි වලින් එකක් පහත දක්වා ඇත. ඒතර ඒකේ තියෙන්නේ නියුට්‍රෝනයක් ඇවිල්ලා අපි කරපු එකට වඩා ටිකක් වෙනස් එකක්. නියුට්‍රෝනයක් ඇවිල්ලා ඕක තමයි මම හිතන්නේ මේකට ගන්න නියුක්ලියර් මේ කියන්නේ බලාගාරයක කියන්නේ න්‍යෂ්ටික බලාගාරයක ඕක තමයි ගන්න. ඒතකොට 235යි යුරේනියම් ඒකට වැදෙනවා. එතකොට රුබේඩියම් හා සීසියම් හැදිලා අපිට නියුට්‍රෝන දෙකක් පිට වෙනවා. ඒ නියුට්‍රෝන දෙකක් පිට වෙන ප්‍රතික්‍රියාව තමයි දීලා දෙන්නේ. එතකොට ඒගොල්ලෝ දීලා තිනවා එක් පරමාණුවට අදාළ ස්කන්ධ ඒකකය දීලා තිනවා. නියුට්‍රෝන එකක් දීලා තිනවා. එතකොට ඉහත විකණ්ඩන ප්‍රතික්‍රියාවේ ස්කන්ධ හානිය පරමාණු ස්කන්ධ ඒකක වලින් සොයන්න කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ යුරේනියම් වලයි නියුට්‍රෝනේ ස්කන්ධය ගණනය කරන එක. නියුට්‍රෝනේ 235 92 යුරේනියම් වල ස්කන්ධය ගණනය කරනවා. නියුට්‍රෝනේ ස්කන්ධය එන්නේ 1.0.8.7 මේකේ ස්කන්ධය අපිට එන්නේ 235.04 කියලා. එතකොට මේ දෙක එකතු කරාම අපිට එනවා මේ පැත්තේ ස්කන්ධය කොච්චරද කියලා. ඒක එනවා ඒ ස්කන්ධය එනවා. ඔන්න ඔය ස්කන්ධය ඔහොම අරගෙන ඊට පස්සේ අනිත් පැත්තේ රුබීඩියම් වලයි සීසියම් වලයි නියුට්‍රෝන දෙකක් තියෙනවා. තව ඒ දෙකේ ස්කන්ධය අපි මේ වම් පැත්තේ නෙමෙයි දකුණු පැත්තේ ස්කන්ධ ටික එකතු කරොත් රුබේඩියම්ට එන්නේ 95.9යි 3යි 4යි 3
ඊට පස්සේ 137.137 137.911 ධන නියුට්‍රෝන දෙකට එනවා දෙවරක් 1.0.0.87 ඔක්කොම එකතු කරාම අපිට එනවා යම්කිසි ගණනක්. එතකොට ඒක අපිට මේක ඩෙල්ටා m1 ඩෙල්ටා m2 කියලා ගමු. එතකොට මේ ස්කන්ධ දෙකේ මේ එකතු අරගෙන ඒකේ අන්තරය ගත්තම අපිට එනවා ගානේ ඩෙල්ටා m සමානයි 0.19 u කියලා එනවා. එතකොට ඔක තමයි ස්කන්ධ හානිය. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී මුලින්ම අහලා තියෙන ස්කන්ධ හානිය ගණනය කරන්න. ඊට පස්සේ දෙවෙනි එක මෙන්න මේක. එනයින් විකණ්ඩන ප්‍රතික්‍රියාවේ උදාහරණ ලැබෙන ශක්තිය මෙගා ඉලෙක්ට්‍රෝන වලින් නිර්ණය කරන්න. දැන් අපි දන්නවා එක මේ ස්කන්ධ ඒකකයට 933.7 ඒ කියන්නේ 934ක් ආසන්න වශයෙන් යනවා. එතකොට අපි කරන්නේ මේ 0.1 මේ ශක්තිය ගණනය කරන්න නම් අපි දන්නවා එක්කෙනෙක්ට නම් 934යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක පරමාණු ස්කන්ධ ඒකකයකට. එතකොට 0.1කට බලන්න අපි ඒක වැඩි කරනවා 934යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. එතකොට ඒකේ අගය එනවා 177.5 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. ඒක තමයි එතකොට ඒ ප්‍රතික්‍රියාවේදී සිදුවන ස්කන්ධ හානියෙන් ලැබෙන ශක්තිය මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා විශාල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 235.92 යුරේනියම් ඉන්ධන විකණ්ඩනය නිසා නිපදවන තාපජ ක්ෂමතාවය 3200 මෙගාවොට් වේ. එයට අනුරූප නිපදවෙන විද්‍යුත් ක්ෂමතාවය 1000 මෙගාවොට් වේ. වෙනස් විකණ්ඩන ප්‍රතික්‍රියා විධි වලින් වෙනස් ශක්ති ප්‍රමාණ තාපය ලෙස නිපදවේ. මෙම විකණ්ඩන ප්‍රතික්‍රියාවේදී නිපදවනු ලබන තාප ශක්තිය සාමාන්‍යගේ එක් විකණ්ඩනයකට 200යි මෙගා ඉලෙක්ට්‍රෝන වේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේකේ ඉන්ධන විකණ්ඩනය වෙලා 3200ක් ඉන්පුට් කරනවා. ඒ කියන්නේ 3200ක ශක්තිය නිපද වෙනවා. ඒකෙන් 1000ක් යොදෙනවා මෙගා මේ විද්‍යුතය නිපද වෙන්න මෙගාවොට් 1000ක්. ඒ කියන්නේ තප්පරයකට ජූල් මෙගාවොට් කියලා කියන්නේ. එතකොට එක විකණ්ඩනයකට ඒ කියන්නේ එක අර වගේ වෙන ප්‍රතික්‍රියාවට 200යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ආසන්න වශයෙන් යෙදෙනවා කියලා කියන්නේ. පළවෙනියෙන්ම කියනවා න්‍යෂ්ටික ප්‍රතිකාරකයේ කාර්යක්ෂමතාවය ගණනය කරන්න. ඉතින් ඒක නම් සරලයි. මොකද තප්පරයකදී මෙච්චරක් හැදෙනවා ඒකෙන් මෙච්චරක් විද්‍යුතය බවට පත් වෙනවා. එතකොට කරන්න තියෙන්නේ ප්‍රතිදාන ශක්තිය 3200යි ඒකෙන් ප්‍රතිදාන ශක්තිය 1000යි ප්‍රධාන ශක්තිය 3200යි. එතකොට ඒකෙන් 100ට ගාන බැලුවා මේක තමයි කාර්යක්ෂමතාවය වෙන්නේ. ඒක 31.25යි ප්‍රතිශතයක් වශයෙන් ගත් කල. ඊට පස්සේ අහනවා න්‍යෂ්ටික ප්‍රතිකාරකයේ නොසැලෙන අවස්ථාවේදී තප්පරයකදී සිදුවන විකණ්ඩන සංඛ්‍යාව නිර්ණය කරන්න කියලා. එතකොට අපි දන්නවා එක විකණ්ඩනයකදී 200යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් පිට වෙනවා. ඒක අපිට සමාන කරන්න පුළුවන් 200 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10^13යි ජූල්. ඒක තමයි එක විකණ්ඩනයකදී වෙන ශක්තිය. අපිට අහන්නේ විකණ්ඩන තප්පරයකදී සිදුවන විකණ්ඩන ගාන අහන්නේ. එතකොට අපි බලන්න ඕන තප්පරයකදී නිෂ්පාදනය වෙන ශක්තිය කොච්චරද කියලා. ඒක 3200 වොට් මෙගාවොට්. එතකොට මේක අපි ජූල් බවට හැරෙවුවොත් ඒ කියන්නේ තප්පරයකදී 3200 වලින් 10^6යි ජූල් ප්‍රමාණයක් ශක්තිය නිපද වෙනවා. මේක අපි එක විකණ්ඩනයකට වෙන ශක්තියෙන් බෙදුවොත් අපිට එනවා විකණ්ඩන ගණන. එතකොට ඔක්කොම මේක බෙදුවෙන් පස්සේ
අපිට එනවා විකණ්ඩන ඔක්කොම 10 බල 20යි කියලා. 10 බල 20ක් එනවා විකණ්ඩන විදියට. ඔක බෙදෙන විදිය තමයි දීලා තියෙන්නේ. ඉන්පසු අහනවා එනයින් න්‍යෂ්ටික ප්‍රතිකාරකයේ 235 පරිභෝජන ශීඝ්‍රතාවය වසරකට කිලෝග්‍රෑම් වලින් සොයන. අපි දන්නවා දැන් එක තප්පරයකදී 10 බල 20ක යුරේනියම් විකණ්ඩන ප්‍රමාණයක් වෙනවා. එතකොට එක යුරේනියම් පරමාණු ස්කන්ධය හෙව්වොත් යුරේනියම් 235 හි ස්කන්ධය අපි හෙව්වොත් ඒක සමාන වෙනවා 235 බෙදීම අවගාඩ්‍රෝ ගණන 6 වැඩි කිරීම 10 බල 23. ඒකෙන් එනවා අපිට ඒක සමාන වෙනවා 39.2යි වැඩි කිරීම 10 ඍණ 26. ඔක තමයි එක ස්කන්ධයක කියවෙන එක මේ යුරේනියම් ස්කන්ධයක අගය කිලෝග්‍රෑම් වලින් අපි දන්නවා දැන් එක විකණ්ඩනයකදී යුරේනියම් සම්පූර්ණයෙන්ම විකණ්ඩනය වෙනවා. එතකොට අපි දන්නවා එතකොට යුරේනියම් එකක් ඕනේ එක විකණ්ඩනය. එතකොට 10 බල 20ක් ඕනේ තප්පරයකදී. මොකද එච්චර විකණ්ඩන ගානක් වෙනවා තප්පරයක් ඇතුළත. එතකොට ඒක අපිට මේ කිලෝග්‍රෑම් කරන්න 39.2යි වැඩි කිරීම 10 ඍණ 26න් වැඩි කරනවා. කියන්නේ මෙච්චර ප්‍රමාණයක් තප්පරයකට ඕන කිලෝග්‍රෑම් වලින්. එතකොට අපි දන්නවා මෙන්න මේක තප්පරයකට එක තප්පරයකට ඕන ගාන මේක අපි වැඩි කරා නම් මේක ලියන්නේ එක තප්පරයකට මේක අපි වැඩි කරා නම් 365න් වැඩි කරලා දවස් ගානේ දවසට පැය 24ක් තියෙනවා 24 3600න් වැඩි කරා නම් ඔයාට එනවා කොච්චර යුරේනියම් ගානක් ඔයාට අවුරුද්දකට ඕනද කියලා. එතකොට ඒ ගාන එනවා 3.9යි සමන්න 1.2.4 වැඩි කිරීම 10 බල 3 කිලෝග්‍රෑම් අවුරුද්දකට කියලා එනවා. per year. ඒකට පස්සේ අහනවා ස්වභාවික යුරේනියම් වල බර අණු 0.7ක ප්‍රතිශතයක් තමයි 235 යුරේනියම් සහ 99.3 238 අඩංගු වේ. ඉහත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව විදුලිය නිපදවීම සඳහා ඉන්ධන ලෙස අවශ්‍ය වනුයේ 235 විතරයිලු. ඉහත ප්‍රතිකාරකයට 102ක සුපෝෂිත යුරේනියම් සහිත යුරේනියම් ඉන්ධන අවශ්‍ය වේ. නම් බර අණුව 102ක්. තොර බර අණුව 102ක් 235 අඩංගු ඇති යුරේනියම් ඉන්ධනය. ඉහත 100ට සඳහන් කර 1000 මෙගාවොට් ප්‍රතිකාරකයේ වසරක් ක්‍රියා කිරීමට අවශ්‍ය 102ක සුපෝෂිත යුරේනියම් ඉන්ධන ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා 1.2.4 වැඩි කිරීම 10 බල 3ක් තමයි අපිට අවුරුද්දකට යුරේනියම් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ අවුරුද්දකට අවශ්‍ය වෙලා තියෙන යුරේනියම් මේ කතා කරන්නේ අපි 235 යුරේනියම් ගැන. එතකොට අපි දන්නවා මේක කියනවා මේකෙන් දැන් සාමාන්‍ය යුරේනියම් සාම්පලයක් ගත්තොත් ස්වභාවික යුරේනියම් වල 99.3ක් 238 තමයි තියෙන්නේ. එතකොට විදුලිය නිපදවීම සඳහා ඉන්ධන අවශ්‍ය වනුයේ 235 යුරේනියම් පමණි. ඉහත ප්‍රතිකාරකට 102ක සුපෝෂිත යුරේනියම් සහ යුරේනියම් ඉන්ධන අවශ්‍යයි. එනම් බර අණු 102ක් අඩංගු ඇති. එතකොට ඒ කියන්නේ මේකෙන් නියෝජනය වෙන්නේ මුළු ගත්ත ඔයා දැන් යුරේනියම් ඔයා ගන්න ඔයා හිතමු ඔයා බලාගාරය දාලා තියෙනවා කියලා. එතකොට ඔයා බලාගාරය දාද්දි ඔයා මේකට අවශ්‍ය ඉන්ධන වශයෙන් ගන්න යුරේනියම් ප්‍රමාණය ඔයා ගෙනාපු යුරේනියම් වලින් 102යි. කියන්නේ මෙච්චර කිලෝග්‍රෑම් ගානක් 102යි. ඔයා බලන්න ඕනේ 100ට 100 කොච්චරක්ද කියලා. එතකොට කරන්නේ මේක දෙකෙන් බෙදලා ඔයාට 100න් වැඩි කරන්න පුළුවන්. නැත්නම් මේකෙන්
ඔයාට 100 වෙන 98ක් තව එකතු කරන්න තමයි තියෙන එක දෙකෙන් බෙදලා 100න් වැඩි කරන්න හරි. එතකොට ඔයාට එනවා කොච්චර යුරේනියම් ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය වෙනවද කියලා. ඊට පස්සේ කියනවා ගල් අඟුරු බලාගාරවල විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තාපය ශක්තිය දහනය කිරීමෙන් නිපදවයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තියෙනවා. සාමාන්‍යයෙන් ඒක වෙන්නේ මේ වගේ ගල් අඟුරු බලාගාරයක වෙන ක්‍රියාවලිය කාබන් වලට දහනය වෙච්ච කාබන් වලට ඔක්සිජන් දාලා ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඒකෙන් යම්කිසි ශක්ති ප්‍රමාණය නිපදවෙනවා. ඒ ප්‍රමාණය මේගොල්ලෝ දීලා තිනවා කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළ කාබන් ඩයොක්සයිඩ් හදද්දී ඉලෙක්ට්‍රෝන වෝල්ට් 4ක් නිපදවෙනවා කියලා ඔයගොල්ලෝ දීලා තියෙනවා. මේක දීලා තියෙනවා. එතකොට අපි මේක කියන්නේ ගල් අඟුරු බලාගාරයක කාර්යක්ෂමතාවය න්‍යෂ්ටික බලාගාරයක කාර්යක්ෂමතාවයට බොහෝ දුරට සමාන වේ. 1000 මෙගාවොට් ගල් අඟුරු බලාගාරයක් වසරක් ක්‍රියා කිරීමට අවශ්‍ය කාබන් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් නිර්ණය කරන්න ගල් අඟුරු බලාගාරයේ කාර්යක්ෂමතාවය ඉහත C1 නිර්ණය කර සාපේක්ෂතාවයට සමාන බව උපකල්පන කරා. මේක දැන් ඔයගොල්ලෝ ගණන් හැදුවම ඔයගොල්ලන්ට එනවා මේ කාබන් වලට විශාල ස්කන්ධයක් ඕනේ මේ යුරේනියම් වලට වඩා. එතකොට බර අණුව ගත්තම කාබන් ගොඩක් ප්‍රමාණයක් ඕනේ. ප්‍රමාණය වැඩි. සමහර වෙලාවට පිරිවැයත් වැඩි මේකට ඊට වඩා න්‍යෂ්ටික බලාගාර ලේසි. අර අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලංකාව තුලදී ස්ථාපිත කරොත් එහෙම ඒක හදිස්සියවත් ඒකෙන් මේ විකිරණ කාන්දුවක් ඇති වුණොත් මුළු දිවයිනට මේක බලපානවා. මොකද ඒක සෑහෙන වට ප්‍රමාණයකට බරපානවා. ඒ කියන්නේ ඕක මේ චෙනෝබිල් කියලා රුසියාවේ එහෙම සිද්ධියක් වෙලා බලාගාර පිපුරුනාට පස්සේ ඒකෙන් ඇති වෙන විකිරණ කාන්දුව සෑහෙන දුරකට ගිහිලා තිනවා. රුසියාවේ ආසන්නයේ තියෙන මේ යුක්‍රේනයේ තමයි ඔක උනේ. එතකොට දැන් මේකෙත් මේ වගේ දෙයක් අපේ රටේ කරන්නේ නැත්තේ හේතුව ගල් අඟුරු වඩා වියදම වැඩි වුණාට ඒක ගොඩක් ආරක්ෂිතයි. සාමාන්‍ය න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ දාන එක ආරක්ෂිත නැහැ. ඒක සුදුසු නැහැ. එතකොට අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. එක කාබන් මේ කාබන් පරමාණුක ඔයා දහනය කරොත් ඔයාට හම් වෙනවා 4 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. එතකොට අපි බලමු අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කොච්චර මේ අර කාර්යක්ෂමතාවය නිපදව කරන්න පුළුවන් මේ විදියට ගල් අඟුරු කිලෝග්‍රෑම් ප්‍රමාණය තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට දැන් 3200 වෝට් තමයි න්‍යෂ්ටික බලාගාරයේ තාපය නිෂ්පාදනය කරන ප්‍රමාණය. එතකොට මෙගාවොට්. එතකොට මේ ශීඝ්‍රතාවයෙන්ම තමයි දැන් අඟුරුත් අපි ජනනය කරන්න යන්නේ. අපි දන්නවා 4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක අපි මේකෙදී පරිවර්තනය කරන්න ඕනේ ජූල් වලට. නැත්නම් ඔයාලට කොච්චර කාබන් ප්‍රමාණයක් හොයාගන්න ඕනද කියලා හොයාගන්න බෑ. එතකොට එක කාබන් පරමාණුක 4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙනවා නම් ඒක අපි පරිවර්තනය කරන්න ඕනේ ජූල් බවට. ඒක වැඩි කරන්න ඕනේ. එතකොට 1.6 වැඩි කිරීම 10^19. එතකොට ඒක එනවා 6.4 වැඩි කිරීම 10^19 ජූල් කියලා. ඒ එක කාබන් පරමාණුවකින් ජනනය වන ශක්තිය අපි දන්නවා දැන් අර බලාගාරයේ න්‍යෂ්ටික බලාගාරයේ 3200 වොට් මෙගාවොට් ප්‍රමාණයක් ජනනය වෙනවා. ඒක අපි 6.4 වැඩි කිරීම 10^19න් බෙදුවොත් එතකොට අපිට හොයාගන්න පුළුවන් කාබන් කොච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්න ඕනද මේ මෙච්චර ශීඝ්‍රතාවයකින්. ඒ කියන්නේ න්‍යෂ්ටික බලාගාරයේ මේ ශක්තිය ජනනය කරන ශීඝ්‍රතාවයෙන් මේ ශක්තිය ජනනය කරන්න කාබන් පරමාණු කොච්චරක් දහනය වෙන්න ඕනද කියලා. එතකොට ඒකේ අගේ එනවා තප්පරයකට පරමාණු කාබන් පරමාණු 10^27ක් ඕන කියලා. තප්පරයකට. හරි. එතකොට අපි එක කාබන් පරමාණු ස්කන්ධය හොයන්න පුළුවන්. ඊට පස්සේ ඒක කරන්න අපි 12 6 වැඩි කිරීම අවගාඩ්‍රෝ ගානෙන් බෙදෙනවා. එතකොට ඒකෙන් එනවා 2 වැඩි කිරීම 10^26යි කියලා.
එතකොට අර එතකොට ගල් අඟුරු කොච්චරක් ඕනද කියලා හොයන්න අපි කරන්නේ මේ තියෙන්නේ අපිට ඕන කාබන් ස්කන්ධය කාබන් මේ තියෙන කාබන් පරමාණුක ස්කන්ධය මේ තියෙන්නේ කාබන් පරමාණු ගණන අපි කරන්න ඕනේ මේ එක කාබන් පරමාණු ස්කන්ධය පරමාණු ගණනින් වැඩි කරනවා එතකොට එනවා අපිට කොච්චරක් තප්පරයකට එක තප්පරයකට කොච්චරක් ඕනද කියලා එතකොට ඒක එනවා 5 වැඩි කිරීම 10 බල 27 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 රින් 26යි. එතකොට මේක එන්නේ කිලෝග්‍රෑම් වලින්. ඇත්තටම මොකද මෙතන එන්නේ එක කාබන් පරමාණුක ස්කන්ධය වැඩි කරනවා තප්පරයකදී අවශ්‍ය වෙන කාබන් පරමාණු ගණනය. එතකොට ඒක වැඩි කරාම මේ තප්පරයකදී කොච්චර පරමාණු මේ කාබන් ස්කන්ධයක් දහනය වෙනවද කියන එක එන්නේ. එතකොට මේ ගාන ආයෙත් අපි 3600න් වැඩි කරලා 365න් වැඩි කරලා 24න් වැඩි කරාම අපිට එනවා අවුරුද්දකදී පාවිච්චි කරන කාබන් ස්කන්ධය. එතකොට එම ගණන එන්නේ 3.2 වැඩි කිරීම 10 බල 9යි කිලෝග්‍රෑම් අවුරුද්දකට කියන එක. එතකොට ඒකෙන් ඔයගොල්ලෝ පේනවා මේ ගණන ඉස්සෙල්ලා අපිට ආවේ 62000යි කියලා ආවේ මේ යුරේනියම් පාවිච්චි කරන් මේ ගණනට වඩා ගොඩාක් වැඩි. එතකොට ඒකේ සංසන්දනාත්මක බැලුවම න්‍යෂ්ටික බලාගාර හොඳයි. ඒ වුණාට ඒක පරිසරයක වගේ පාරිසරික වශයෙන් එච්චර හොඳ නෑ කියලා තමයි කියන්නේ. ස්තුතියි ඊළඟ කොටස බොහෝ විට ප්‍රකාශ විද්‍යුතය හරි විකිරණය හරි වලින් මම දාන්න. බොහොම ස්තුතියි.